හරි අපිට තියෙන්නේ අපි කතා කරමින් හිටියේ කාර්ය ශක්ති ක්ෂමතාව මාතෘකාවේ. දැනට අපි කාර්ය ගැන කතා කරලා අවසන්. ශක්තිය ගැන කතා කරද්දී ශක්ති සංස්ථිති නියමය, යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමය සහ කාර්ය ශක්ති මූලධර්මය ගැන කතා කරලා අවසන් කරලා තිබුණේ. ඒකේ අවසාන මාතෘකාව තමයි ඔයාලට දෙන්න තියෙන්නේ තමයි ක්ෂමතාව. මාතෘකාව ක්ෂමතාවය. ක්ෂමතාව එක්කත් අපි සංකේත විදිහට පාවිච්චි කරන්නේ කැපිටල් P. එහෙනම් මාතෘකාව ලියාගමු ක්ෂමතාව. රයිට් ඔයාලට මතක ඇති අර්ථ දැක්වීමක් විදිහට මොකක්ද ක්ෂමතාවයක් කියලා කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා ක්ෂමතාවක් කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයක්. එහෙම නැත්නම් ඒකීය කාලයකදී කරන ලබන කාර්ය ප්‍රමාණය අපි හඳුන්වනවා ක්ෂමතාවයක් විදියට. ඒ නිසා කෙනෙක්ට ලේසියෙන්ම ලියන්න තිබුණා ක්ෂමතාව කියන්නේ කාටද කියලා. එහෙනම් ක්ෂමතාවය සමානයි ඉතින් උඩට එන්න ඕන කරනු ලැබූ කාර්ය ඉතින් යට එන්න ඕන ඒ සඳහා ගත වූ කාලය. මේක තමයි අපි තව හඳුන්වන්නේ ක්ෂමතාවය කියලා. රයිට් අපි නම් මෙහෙම ලියාගමුද ක්ෂමතාවය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයයි. ක්ෂමතාවය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයයි. එනම් ඒකීය කාලයකදී කරනු ලබන කාර්ය ප්‍රමාණය වේ. එනම් ඒකීය කාලයකදී කරනු ලබන කාර්ය ප්‍රමාණය වේ. ඊළඟ පේන්නේ ඔයම නිසා ක්ෂමතාවය සමානයි කරන ලැබූ කාර්ය බෙදීම ඒ සඳහා ගත වූ කාලය. එම නිසා ක්ෂමතාවය සමානයි කරන ලැබූ කාර්ය බෙදීම ඒ සඳහා ගත වූ කාලය. අපි මෙහෙම ලියමු ඊළඟ පේලියෙන්. ඔයගොල්ලෝ ලියන කලින් පොඩ්ඩක් බලන්න මෙහෙම හිතන්න. මොකක් හරි අවස්ථාවකදී මම dt කාලයකදී කරන කාර්යය dw වුණා. dt කාලයකදී කරන කාර්යය dw වුණා. එහෙනම් ක්ෂමතාව කියන්නේ කවුද? ක්ෂමතාව P නම් P කියලා කියන්නේ dw බෙදීම dt. සම්මත සමීකරණයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නා ක්ෂමතාව කියලා කියන්නේ අදිශ රාශියක් නේද? දෛශික රාශියක් නෙමෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒකක හාමාන හොයලා දෙන්න. හරි. යටි මෙහෙම ලියමු. dt කාල සීමාවක් තුළදී කරනු ලබන කාර්ය dw නම් dt කාල සීමාවක් තුළදී කරනු ලබන කාර්ය dw නම් ඊළඟ පෙළෙන් ආදේශ කළා ගමුනේ. නම් ක්ෂමතාවකට p සමානයි කරන ලැබූ කාර්ය කියන dw ඒ සඳහා ගත වූ කාලය කියන dt. එහෙනම් p සමානයි dw බෙදීම dt. ඊළඟ පෙළෙන් ලියමු ක්ෂමතාව අදිශ රාශියකි. ක්ෂමතාව අදිශ රාශියකි. හරිද? රයිට්. එහෙනම් මට හොයලා දෙන්න ක්ෂමතාවේ ඒකකයි මානයි. ක්ෂමතාවේ ඒකක සහ මාන. හොයන්න බලන්න. හරි ලේසි නේද? ක්ෂමතාව P නම් P සමානයි දැන් දන්නවා dw බෙදීම dt නිසා. ලේසිම කියන්න ක්ෂමතාවේ ඒකක මොනවද කියලා. dw කියන්නේ කාර්ය වෙනසක් කියන්නේ කාර්යයක්මයි ජූල් වලින්. dt කියන්නේ කාල වෙනසක් කියන්නේ කාලයක් තත්පර වලින්. එහෙනම් ඉතින් උඩට ගියා නම් මෙයා හැදෙන්නේ තත්පරයට ජූල් කියලා නේද? තත්පරයට ජූල් කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට වොට් කියලා පාවිච්චි කරන්නත් පුළුවන් නේද? වොට් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වොට් කියලා. මානය වොත් මොනවාද ක්ෂමතාවයෙන් මාන වෙන්නේ? ඔයගොල්ලෝ දන්නවා කාර්යයක් කියලා කියන්නේ ml වර්ග t ඍණ දෙකක්. බෙදීම කාලයක් කියලා කියන්නේ t. එහෙනම් අසුරු කරත් එනවා ml වර්ග t ඍණ 3ක්. බලන්න හරිද කියලා. ඊළඟ මාතෘකාවට යමුද ක්ෂමතාවය යටතේ. ක්ෂමතාව යටතේ ඊළඟ මාතෘකාව නියත බලයක් වගේ සපයන ක්ෂමතාව.
නියත බලයක් මගින් සපයන ක්ෂමතාව. මාතෘකාව නියත බලයක් මගින් සපයන ක්ෂමතාව. right here මෙහෙම අපි බලගමු ඉස්සෙල්ලා. එතකොට තේරුම් ගන්න ලේසි හිතන්න එන වස්තුවක් තියෙනවා. හරිද? මේ වස්තුව මේ පෘෂ්ඨය මත නියත වේගයකින් ගමන් කරන්නේ එයා මත යොදන F බලයක් නිසා. වස්තුවක් මත F කියලා බලයක් යොදනවා. මේ යොදන F කියන බලය නිසා මේ වස්තුව මත F කියලා බලයක් යොදනකොට මේ වස්තුව මේ පෘෂ්ඨය මත V කියලා නියත වේගයකින් යනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් සර් සාමාන්‍යයෙන් වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් තිබුණොත් ඒ වස්තුව යන්න ඕන ත්වරණින් නේද කියලා F සමානයි මේ සමීකරණයෙන් හිතලා පිළිගන්න වෙනවා. එතකොට කොහොමද මේ ඒකාකාර වේගකින් යන්නේ සංප්‍රයුක්ත බලයක් තියදී? මම F කියලා කිව්වේ සංප්‍රයුක්ත බලයට නෙවෙයි. මම කිව්වේ වස්තුව මත F බලයක් නියතව යොදාගෙන ඉන්නකොට වස්තුව V කියලා නියත ප්‍රවේගයකින් යනවා. නියත ප්‍රවේගයෙන් යනකොට ඔයගොල්ලෝ ගන්නවා වස්තුව මත තියෙන්න බෑ සංප්‍රයුක්ත බලයක්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ බලයේ විශාලත්වයට සමානව සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් ඝර්ෂණ බලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන් නේද? එතකොට මෙයාට ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන්. එතකොට සංප්‍රයුක්ත බලය ශුන්‍යයි. නමුත් මම අර F බලය මැඩපවත්ව ගන්න ඕන නිසා යොදපු බාහිර බලය කැපිටල් F. හරිද? දැන් එතකොට පිළිගන්න පුළුවන් නේද මෙයාට ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන් කියලා මේ පෘෂ්ඨය මත. මෙයා මේ විදිහට මේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් ගන්නවා කියලා ඔයාලා හිතන්න S දුරක් S කියලා විස්ථාපනයක් සිදු කරනවා කියලා හිතන්න. එනකොට බයිනතු කරපුණා F බලයක් යනතේ වස්තුව සිදු කරපු විස්ථාපනය S. එහෙනම් අපි ගාව සමීකරණයක් තිබුණා. කරන කාර්ය W උනන්නේ. එහෙනම් බලය මගින් කරපු කාර්ය W උනන W සමානයි Fs අනුව. එහෙනම් අර බලය මගින් කරපු කාර්ය පිළිලයක් තිබුණා. කරපු කාර්ය W උනන W සමානයි එදිච්ච බලය F සිදු කරපු විස්ථාපනය S. ඒකේ ප්‍රශ්නයක් නැහැ. right. මම කියන මෙතන ඉඳලා මෙතෙන්ට යන්න මෙයාට ගත වෙන කාලය T කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නා ක්ෂමතාවයක් කියලා කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයක්. කාර්ය බෙදන්න වෙනවා ඒ සඳහා ගත වෙච්ච කාලය. එහෙනම් මම මෙයා බෙදනවා T ගෙන්. සමීකරණ එක පැත්තකට මොනවා හරි දෙයක් කරොත් එහා පැත්තටත් එම දේම කරන්න ඕනේ. ඒ පැත්තට බෙදන්න වෙනවා T ගෙන්. එතකොට W බෙදීම T කියන්නේ කාර්ය බෙදීම කාලය නේද? ඉතින් කාර්ය බෙදීම කාලය කියන්නේ ක්ෂමතාව. එහෙනම් ක්ෂමතාව P සමානයි. මෙයාට යන්න ඕනේ F වතාවක් S බෙදීම T. නමුත් ඔයාලට මතකදී වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියලා කිව්ව ගමන් මතක් වෙන අපි හැමෝටම සමීකරණයක් තියෙනවා S සමානයි VT කියලා නේද? එම නිසා අපිට එකකින් උක්ත කරන්න පුළුවන් නේද V ප්‍රවේගය. V උක්ත කරොත් V සමානයි කාටද? S බෙදීම T නේද? එහෙනම් S බෙදීම T නිසා මෙතනින් S බෙදීම T වෙනුවට ගන්න තිබුණා එතනින් ඉන්නේ V කියලා නේ. S බෙදීම T සමාන වෙන්නේ V ට නේ. එහෙනම් S බෙදීම T වෙනුවට අපිට V කියලා ගත්තා නම් දේශීයම දැන් තිබුණා. එම නිසා ක්ෂමතාව P නම් P සමානයි කාටද? FV. අපිට සමත් සමීකරණයක් එනවා. ඔන්න හැබැයි මේ සමීකරණය වළංගු වෙන්නේ වස්තුව නියත බලයක් යටතේ නියත ප්‍රවේගයෙන් ගමන් කරමින් පවතිනවා නම් විතරයි. right. මේ රූප සටහන සයිඩ් එකෙන් දාගමු. මම ඉස්සරහින් නෝට් එක දෙන්න. මේ රූප සටහන සයිඩ් එකෙන් දාගමු. හරිද? අපි හරියෝ. පෘෂ්ඨයක් මත ඇති වස්තුවකට කැපිටල් F බලයක් නියතව යොදා සිටින විට කැපිටල් F බලයක් නියතව යොදා සිටින විට එම වස්තුව පෘෂ්ඨය මත කැපිටල් V නම් නියත ප්‍රවේගයකින් ගමන් කරමින් පවතින්නේ සිතමු. එහිදී වස්තුව සිම්පල් T කාලයකදී සිදු කරන ලබන වෙස්සාපනය කැපිටල් S වේ.
ඊළඟ පෙළේ ලියමු. බාහිර බලය මගින් කරනු ලැබූ කාර්ය කැපිටල් W නම් බාහිර බලය මගින් කරනු ලැබූ කාර්ය කැපිටල් W නම් සමීකරණය W සමානයි Fs අනුව අපි ආදේශ කරමු කරපු කාර්ය වෙනුවට W බලය වෙනුවට දන්නවා F සිදු කරපු විස්ථාපනය Sමයි. ඔච්චරයි. W සමානයි F Sමයි. හරිද? ඔච්චරයි. තවද ඊළඟ පෙළේ තවද ක්ෂමතාව යනු W බෙදීම T නිසා. තවද ක්ෂමතාව යනු W බෙදීම T නිසා. දැන් මට ක්ෂමතා පදයක් නේද හදන්න ඕන. මම ක්ෂමතා පදයක් හදන්න මම W තියන්න ඉඳලා නෑ W බෙදීම T කරන්න ඕනේ. ක්ෂමතාව යනු W බෙදීම T නිසා. අන්න මට පුළුවන් දැන් කලින් ලියපු සමීකරණ ඊළඟ පෙළේ W සමාන Fs සමීකරණේ වම් පැත්තයි දකුණු පැත්තයි දෙකම T ගෙන් බෙදන්න. right එහෙනම් ඊළඟ පෙළේ W බෙදීම T සමානයි Fs බෙදීම T. එතකොට W බෙදීම T කියන්නේ ක්ෂමතාව. එනිසා W බෙදීම T වෙනකොට ඊළඟ පෙළේ ලියන්න උනා P සමානයි F වතාව S බෙදීම T. අපිට පෙන්වන්න තිබුණා නමුත් S සමානයි VT අනුව S බෙදීම T කියන්නේ V නිසා අපිට සම්මත සමීකරණය ගන්න තිබුණා V සමානයි FV. ඉතින් මේක ගොඩක් ගණන් හදද්දී ඕන වේවි සමීකරණයක් විදිහට ගම ආදේශ කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඔන්න ක්ෂමතාව කියන මාතෘකාවට ඔච්චර අපිට කතා කරන්න තිබුණේ. right අපි නම් ඊළඟ මාතෘකාවට යනවා. ඒ තමයි ප්‍රත්‍යස්ත සහ අප්‍රත්‍යස්ත ගැටුම්. මාතෘකාව ප්‍රත්‍යස්ත සහ අප්‍රත්‍යස්ත ගැටුම්. මාතෘකාව ප්‍රත්‍යස්ත සහ අප්‍රත්‍යස්ත ගැටුම්. අප්‍රත්‍යස්ත ගැටුම්. මොනවාද මේ ප්‍රත්‍යස්ත ගැටුම් සහ අප්‍රත්‍යස්ත ගැටුම් කියන්නේ? හරිම ලේසි. වස්තුන් දෙකක් ගැටෙනකොට නැත්නම් වස්තුවක් ගැටෙනකොට එයාගේ ශක්ති හානි වීමක් සිද්ධ වෙන්නේ නැත්නම් වස්තුවක් ගැටෙද්දී හොඳට අහන් ඉන්න. වස්තුවක් ගැටෙද්දී ශක්ති හානි වීමක් සිදු වෙන්නේ නැත්නම් අන්න ඒ වගේ ගැටුමක් අපි හඳුන්වනවා ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. හරිද? වස්තුවක් ගැටෙනකොට ශක්ති හානි වීමක් සිදු වෙන්නේ නැත්නම් ඒ වගේ ගැටුමක් ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා අපි සලකනවා. ඒතර ප්‍රත්‍යස්ත ගැටුමකදී ශක්ති හානි වීමක් වෙන්නේ නැත්නම් ගැටෙන්න කලින් තිබුණු චාලක ශක්තියයි ගැටුණට පස්සේ තියෙන චාලක ශක්තියයි එක සමානයි. ඉතින් ඇත්තටම කිව්වොත් ප්‍රත්‍යස්ත ගැටුම් අපිට ස්වභාවිකව හම්බෙන්නේම නැහැ. නමුත් අපි සලකනවා වායු අණු අතර ඇතිවන ගැටුම් ප්‍රත්‍යස්ත ගැටුම් සේ උපකල්පනය කිරීමක් අපි කරනවා. ශක්ති හානි වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙනම් අදින්ලා ඔකට මතකයි ප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ කවුද කියලානේ. ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ ශක්ති හානියකින් තොරව සිදුවන ගැටීමක් ප්‍රත්‍යස්ත ගැටීමක්. ඉතින් එහෙනම් කතා කරන්න දෙයක් නැහැ. අප්‍රත්‍යස්ත ගැටුම් ගැන ඔයාලා දන්නවා. එහෙනම් මොනවද මේ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ? හරිම ලේසි. අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ ගැටීමක් සිදු වෙනකොට ශක්ති හානි වීමක් සිදු වෙනවා. ගැටීමක් සිදු වෙනකොට ශක්ති හානි වීමක් සිදු වෙනවා නම් අපි යන්නේ ගැටුම හඳුන්වනවා අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා. දැන් අප්‍රත්‍යස්ත ගැටුමකදී හානි වෙනවනේ ශක්තිය. ඒක නිසා අප්‍රත්‍යස්ත ගැටුමක් සිදු වෙනකොට ගැටුමට පෙර තියෙන ශක්තිය ගැටුමට පසු තියෙන ශක්තියට වඩා හැමතිස්සෙම අඩුයි. ගැටුමට පෙර තියෙන ශක්තිය ගැටුමට පෙර තියෙන ශක්තිය පසු තියෙන ශක්තියට වඩා වැඩි. කියන්නේ ගැටුමට පෙර ශක්තිය වැඩි, ගැටුමට පසු ශක්තිය අඩුයි. අඩු වෙච්ච ශක්තිය ඔය තාප ශක්තිය, ආලෝක ශක්තිය, ධ්වනි ශක්තිය වගේ විවිධ ශක්ති ප්‍රභේද බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. ඔයාලට පොඩ්ඩක් දැනගන්න ඕනකම තිබුණේ මොනවාද මේ ප්‍රත්‍යස්ත ගැටුම් සහ අප්‍රත්‍යස්ත ගැටුම් කියන්නේ කියලා. තේරුම් ගත්තා නේද? එහෙනම් අපි ලියමුද? ප්‍රත්‍යස්ත ගැටුමක් යනු වස්තුවක් ගැටෙන විට වස්තුවක් ගැටීමකට ලක්වන විට එහෙම නෙමෙයි වස්තුවක් ගැටීමකට ලක්වන විට ඒ ශක්ති හානි වීමක් සිදු නොවන්නේ නම් එවැනි ගැටුමක්
ප්‍රත්‍යස්ස ගැටුමක්. එවැනි ගැටුමක් ප්‍රත්‍යස්ස ගැටුමක් ලෙස හඳුන්වයි. ප්‍රත්‍යස්ස ගැටුමක් ලෙස හඳුන්වයි. ඊළඟ පෙළේ එනම් ප්‍රත්‍යස්ස ගැටීමකදී ශක්ති හානිවීමක් සිදු නොවන නිසා ගැටුමට පෙර පද්ධතියේ චාලක ශක්තිය ගැටුමට පසු පද්ධතියේ චාලක ශක්තියටම සමාන වේ. ඊළඟ පෙළේ ලියමු. යම් ගැටුමක් සිදුවීමේදී ශක්ති හානිවීමක් සිදුවන්නේ නම් එම ගැටුම අප්‍රත්‍යස්ස ගැටුමක් ලෙස හඳුන්වයි. එනම් මෙවැනි ගැටුම්වලදී ශක්ති හානිවීමක් සිදුවන නිසා ගැටුමට පෙර පද්ධතියේ පැවති චාලක ශක්තියට වඩා ගැටුමට පසුව පද්ධතියේ පවතින චාලක ශක්තිය අඩුය. එනම් මෙහිදී හානි වූ චාලක ශක්තිය තාප ශක්තිය ධ්වනි ශක්තිය සහ ආලෝක ශක්තිය වැනි විවිධ ශක්ති ප්‍රභේදයන් බවට පරිවර්තනය වීම සිදුවේ. හරි, ඔච්චරයි මට දෙන්න තිබුණේ කාර්ය ශක්තිය ක්ෂමතාව කියන ප්‍රධාන මාතෘකාව යටතේ. ඔතනින් ඒ කාර්ය ශක්ති ක්ෂමතාව කියන ප්‍රධාන මාතෘකාව අවසන්. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ පාඩමේ ඊළඟ විශේෂ මාතෘකාවක් අලුත් කොටසක්. මේ කොටස අපි හඳුන්වනවා වෘත්ත චලිතය කියලා. එහෙනම් මාතෘකාව වෘත්ත චලිතය.
අපි බලමු මොකක්ද මේ වෘත්ත චලිතයක් කියලා කියන්නේ කියලා. අපි මීට කලින් රේඛීය චලිතය ඉගෙනගෙන තියෙනව නේද? ඊට පස්සේ ගුරුත්වයට තේ සිදුවන සිරස් චලිතය අපි ඉගෙනගෙන තියෙනවා. අන්න ඒ වගේ විශේෂ චලිත අවස්ථාවක් තමයි වෘත්ත චලිතය කියලා හඳුන්වන්නේ. මෙන්න මේකයි වෘත්ත චලිතය කියන්නේ. අපිට ඉස්සෙල්ලාම අර්ථ දක්වන්න වෙනවා වෘත්ත චලිතය කියන්නේ කවුද කියලා. සරලවම කිව්වොත් වෘත්ත චලිතය කියන්නේ වටේ යන එකට. ඒ මොකක් හරි ලක්ෂයක් වටේ ගමන් ගන්නවා නම් අපි ඒකට කියනවා වෘත්ත චලිතයක් කියලා. ඉතින් වටේ යනවා කියන එක කැත නිසා අපි භාවිතා කරන ටර්ම් එකක් විදිහට මොකක්ද වෘත්ත චලිතයක් කියලා. එහෙනම් අර්ථ දක්වන එක හරි ලේසි. ඔයගොල්ලෝ උතනින් පස්සේ ලේසිම වටේ යන අය කවුද කියලා අඳුර ගන්න පුළුවන් වෙවි. ඒ කියන්නේ වෘත්ත චලිතය දෙන අය කවුද කියන එක අඳුර ගන්න පුළුවන් වෙවි. මොකක්ද මේ වෘත්ත චලිතයක් කියන්නේ? හැමතිස්සෙම වෘත්ත චලිතයක් කියලා කියන්නේ වස්තුවක් ගමන් ගන්න මාර්ගයට පිටතින් තියෙන ලක්ෂයක් කේන්ද්‍රය කරගනිමින් වෘතයක හෝ වෘත්තාකාර පතයක යනවා නම් අපි ඒක හඳුන්වනවා වෘත්ත චලිතයක් කියලා. කියන වෘත්ත චලිතයක් වුණාම සම්පූර්ණ වෘත්තයක්ම යන්න ඕනේ නැහැ. වෘත්තාකාර මාර්ගයක ගියත් ඇති. මාර්ගයේ කොටසක ගියත් ඇති. තේරෙනව නේද? වටේ යනවා කියලා කියන්නේ වටයක්ම යන්න ඕනේ නැහැ. කොටසක් ගියත් ඇති කියන එක තමයි මේ කියන්නේ. හරි. එහෙනම් මට කියන්නේ මොකද්ද වෘත්ත චලිතයක් කියන්නේ? වස්තුවක් තමන් ගමන් ගන්න ගමන් මාර්ගයට බැහැරින් වූ ලක්ෂයක් කේන්ද්‍රය කියලා සැලකමින් වෘතයක හරි වෘත්තාකාර පතයක හරි ගමන් ගන්නවා නම් අන්නේ චලිතය අපි කියනවා වෘත්ත චලිතයක් කියලා. හරිද? එතකොට දැන් උදාහරණයක් දෙනකොට මෙහෙම කියනවා මෙන්න වස්තුවක් තියෙනවා. ඒතර මෙයා නම් වස්තුව මෙයා ගමන් ගන්න මාර්ගයක් තියෙනවද මේ මොහොතේ? අන්නේ ගමන් ගන්න මාර්ගයට පිටතින් තියෙන ලක්ෂයක් එයා හිතා ගන්නවා කේන්ද්‍රය කියලා. ඒක කේන්ද්‍රය කියලා හිතාගෙන එයා වෙන මේ විදිහට වෘත්තයක යන්න පුළුවන්. ඔහොම කිව්වොත් ඒක වෘත්තයක් නේ. ඒක කේන්ද්‍රය මෙතන නේ. රයිට්. අර වස්තුව ගමන් කරන්නේ මේ තමන් ගමන් ගන්න මාර්ගය තමයි මේ කඩේලි වලින් තියෙන්නේ. ඒ ගමන් මාර්ගයට බැහැරෙන වූ ලක්ෂයක් තමයි කේන්ද්‍රය වෙලා තියෙන්නේ. මේ ගමන් පතේ. මේ තියෙන කේන්ද්‍රය. ඒතර එයා ගමන් ගන්න මාර්ගයට පිටතින් තියෙන ලක්ෂයක් කේන්ද්‍රය. ඔයගොල්ලෝ සමහරවිට දැකලා තියෙනවා මෙහෙම පාරවල් වලදී උඩින් බලයෙන් පස්සේ පේන විදිහ මේ පාරක්. මේ තියෙන පාරක තියෙන වංගුවක්. ඔයදර පාරවල් වල වංගු දැකලා තියෙනවනේ. ඔය තියෙන පාරක තියෙන වංගුවක් right. ඔයදර ඕන තරම් දැකලා. ඒතර මෙතන මේ දක්වා ටික රේඛීයයි. මෙතන මේ ටික රේඛීයයි. වංගුව කියන්නේ වෘත්ත චලිතයක්. හරි. වංගුව කියන්නේ වෘත්ත චලිතයක්. මේ කොටස කියන්නේ වෘත්ත චලිතයක්. මට ඔප්පු කරන්න පුළුවන් ඉතින් මේ කොටසට දාලව මට පුළුවන් නේද මෙහෙම වෘත්තයක් කරන්න. පුළුවන් නේද? අන්නේ වෘත්තයේ කේන්ද්‍රය මෙතන නේ තියෙන්නේ. ඒතර බලන්න මෙතන A සිට B දක්වා කොටස කියලා මම නම් කරන්නේ. මෙතන A නම් මාර්ගය මෙතන B. ඒ වංගුව නේද? අපි සාමාන්‍ය වහර කියන A සිට B දක්වා තියෙන වංගුව. එහෙනම් වස්තුවක් A සිට B දක්වා යද්දී වස්තුව යෙදෙන්නේ වෘත්ත චලිතය. එහෙනම් වස්තුවක් වංගුවක යනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ යන බස් එක අද පන්තිර බස් එක වංගුවක ගමන් ගන්නවා කියන්නේ ඒ වංගුව යන ටිකේදී ඔයගොල්ලෝ වටේ යamak සිද්ධ වෙන්නේ. නැත්නම් වෘත්ත චලිතයේ දීමක් සිදු වෙන්නේ. එහෙනම් මේක දිහා බලන පස්සේ ලේසිම මොකද? ඔයගොල්ලෝ මේ පාර යන කෙනා මෙතන මේ දක්වා යamak පමණයි සිද්ධ වෙන්නේ. මෙහෙම රෝම යන්නේ නැහැ නේ. පාර දිගේ ඊට පස්සේ ආපහු රේඛීය චලිතයක දීමක් සිදු වෙනවා. රේඛීය චලිතය ආව වෘත්ත චලිතයක යෙදුණා. නැවතත් රේඛීය චලිතය ගමන් කරනවා. ඕක තමයි වෘත්ත චලිතයක් කියන්නේ. එහෙනම් මේක දිහා බලුවොත් ඔයාලට කියන්න පුළුවන් නැවතත් මාත් එක්ක ඔප්පු කරමු මොකද්ද වෘත්ත චලිතයක් කියන්නේ? වස්තුවක් ගමන් ගන්නා මාර්ගයට පිටතින් තියෙන ලක්ෂයක් කේන්ද්‍රය කරගනිමින් වෘතයක හෝ මෙන්න වෘතයක හෝ වෘත්තාකාර පතයක ගමන් කිරීමක් අපි හඳුන්වනවා මොකක් කියලාද? වෘත්ත චලිතයක් කියලා. රයිට් මාතෘකාව ලියාගත්තනේ. මේ රූප ස්ථාන දෙක දාගමු. මේ රූප ස්ථාන දෙක දාගමු. මම ඒකත් එක දාන්න මෙන්න මේ ආයතන වෘත්ත චලිතය ආරය. මේක මෙන්න මේ ආයතන වෘත්ත චලිතය ආරය. තව ඉදිරියේදී මේ ඕන වෙනවානේ ඒක නිසා. රයිට් රූප ස්ථාන දෙක දාගමු පැහැදිලි. හරිද? එහෙනම් අපි අර්ථ දක්වමුද? ඊළඟ පෙළේ ලියමු. නැත්නම් රූප සරණ යටින් වෘත්ත චලිතයක් යනු
වෘත චලිතයක් යනු වස්තුවක් ගමන් ගන්නා මාර්ගයට බැහැරින් වූ ලක්ෂයක්. වස්තුවක් ගමන් ගන්නා මාර්ගයට බැහැරින් වූ ලක්ෂයක් කේන්ද්‍රය කර ගනිමින් වෘතයක හෝ වෘත්තාකාර පතයක ගමන් කිරීම වේ. වෘතයක හෝ වෘත්තාකාර පතයක ගමන් කිරීම වේ. ඊළඟ පෙළේ ලියමු මෙහෙම. යනුව පැහැදිලි වන්නේ වෘත චලිතයක් යනු සම්පූර්ණ වෘතයක ගමන් කිරීමක් හෝ වෘතයක කොටසක ගමන් කිරීමක් වේ. එනම් මෝටර රථයක් වංගුවක ගමන් කිරීමද වෘත චලිතයක් වේ. අපිට ඊට පස්සේ තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරන වෘත චලිතය ගැන. දන්නේ නැත්නම් මුලින් ඉඳලා වෘත චලිතය ගැන ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා අලුත් වචන කීපයක් තියෙනවා මට ඔයාලට හඳුන්වලා දෙන්න. එහෙනම් මාතෘකාව වෘත චලිතය හා සම්බන්ධ හැඳින්වීම. වෘත චලිතය හා සම්බන්ධ හැඳින්වීම. බලමු මොනවද මේ ප්‍රතිචලිතය හා සම්බන්ධව තියෙන හැඳින්වීම. එකෙන් පළවෙනි හැඳින්වීම ඒ තමයි කෝණික විස්ථාපනය. ඒවල සාමාන්‍ය විස්ථාපනය නම් දන්නවා. සාමාන්‍ය විස්ථාපනය කියලා අපි අදහස් කරන්නේ රේඛීය විස්ථාපනය. හරිද? වස්තුවක ආරම්භක ලක්ෂයත් අවසන් ලක්ෂයත් අතර ආරම්භයේ සිට අවසානයේ දෙසට කෙටිම දුර අපි හඳුනනවා විස්ථාපනය. හැබැයි අද තියෙන විස්ථාපනය නෙමෙයි මොන විස්ථාපනයද? කෝණික විස්ථාපනය. අද මේකේ සංකේතය තීටා. එහෙනම් පළවෙනි හැඳින්වීම කෝණික විස්ථාපනය. සංකේතය තීටා. බලමු මොකද්ද මේ කෝණික විස්ථාපනය කියන්නේ. ලියාගත්තේ කෝණික විස්ථාපනය තීටා. හිතන්න මෙන්න මේ වස්තුවක යෙදෙන වෘත චලිතයක්. එතන මේ තියෙන්නේ වෘත්තාකාර පතේ කේන්ද්‍රයනේ ඕනේ. ඔයගොල්ලෝ හිතන වස්තුවක් A ලක්ෂයේ ඉඳලා මේ වෘත්තාකාර මාර්ගය ඔස්සේ B ලක්ෂයට යනවා. උතර වස්තුව වෘත්තාකාර පතේ ඔස්සේ A වලින් ඉඳලා B වලට එනකොට ඒ වස්තුව විසින් කේන්ද්‍රයේ ඇති කරන කෝණයක් තියෙනවා. අපි කේන්ද්‍රයේ ඇති කරන කෝණයට කියනවා ආපාතනය කරන කෝණය කියලා. ආපාතනය කරන කෝණය. මම වස්තුව A ලක්ෂය තියනකොට කේන්ද්‍රය මෙයා. වස්තුව B ලක්ෂය තියනකොට කේන්ද්‍රය මෙයා. තොර වස්තුව A වලින් ඉඳලා B වලට එනකොට කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය නැත්නම් කේන්ද්‍රයේ ඇති කරන කෝණය කියන්නේ මේ කෝණය නෙවෙයි. එහෙනම් මේ කෝණය තීටා. එහෙනම් මෙන්න මේ කෝණයට තමයි අපි කියන්නේ වස්තුව සිදු කරපු කෝණික විස්ථාපනය. වස්තුවක් වෘත්තාකාර පතයක යනකොට එයා සිදු කරන කෝණික විස්ථාපනය කියලා කියන්නේ වස්තුව මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන ලබන කෝණය. ආයතාවක් කියන්නේ මොකද්ද කෝණික විස්ථාපනය කියන්නේ? වස්තුවක් වෘත්තාකාර පතයක ගමන් කිරීමේදී එම වස්තුව මගින් එම වෘත්තාකාර පතේ කේන්ද්‍රයේ ආපාතනය කරනු ලබන කෝණය. ඉතින් ඉක්මනට කිව්වොත් ඔයාලට තේරෙනවා වස්තුව A වලින් ඉඳලා B වලට එද්දී
සිදු කරපු කෝණික විස්ථාපනය කියන්නේ AOB කෝණය. ඉතින් අපි දන්නවා AOB කෝණය සමාන වෙලා තියෙනවා හරිද AOB කෝණයට. ඒ කියන්නේ AOB කෝණය තමයි මම කෝණික විස්ථාපනය θ කියලා සලකන්නේ. තේරුම් ගත්තද? රයිට් මේක කරමු. මාතෘකාව ලියාගත්තානේ. හැඳින්වීම පළවෙනි එකනේ රූප සටහන හදාගමු. එතන ඉස්සරහින් නෝට් එකට යන්න තියාගෙන. හරිද? හරි මේ හොලිවුඩ්. රූප සටහන හදාගත්තා. එහෙනම් මේ හොලිවුඩ්. කෝණික විස්ථාපනය යනු වස්තුවක් වෘත්තාකාර පථයක ගමන් කිරීමේදී එහි කේන්ද්‍රයේ ආපාතනය කරනු ලබන කෝණයයි. වස්තුවක් වෘත්තාකාර පථයක ගමන් කිරීමේදී එහි කේන්ද්‍රයේ ආපාතනය කරනු ලබන කෝණයයි. ඊළඟ පෙළීමු. උදාහරණයක් ලෙස ඉහත වස්තුව A සිට B දක්වා ගමන් කිරීමේදී සිදු කරනු ලබන කෝණික විස්ථාපනය වන්නේ AOB කෝණය වේ. එතනම AOB සමානයි θ. හරි නේද? එතකොට කෝණික විස්ථාපනය මනින්නේ මොනවායින්ද? ඒකක සහ මාන මොනවාද? දන්නවද? ඔයගොල්ලෝ දන්නවා කෝණික විස්ථාපනයට මාන නැහැ, මේක තල කෝණයක්. මා ඒකක මාන පාඩමේදී ඉගෙන ගන්නවා. එහෙනම් කෝණික විස්ථාපනයේ මාන නැත. අයවලේ කෝණික විස්ථාපනයට θට මාන නැත. හැබැයි θට ඒකක තියෙනවා. මොනවද θගේ ඒකක? ඔයාලා දන්නවා θගේ ඒකක රේඩියන් රේඩියන්. නයිලක පෙළෙන්නේ θගේ මාන නැත. θගේ ඒකක රේඩියන් RAD. अब ඔක්කොම දැන් ප්‍රශ්නයක් කරනවා අංශක සහ රේඩියන් අතර සම්බන්ධය මොනවා වගේද? ඔයගොල්ලෝ දන්නවද? අංශක 360ක් කියලා කියන්නේ රේඩියන් කොච්චරද? අංශක 360ක් කියන්නේ රේඩියන් 2.5. ඔන්න අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාව. අංශක 360ක් රේඩියන් 2.5 වෙනවා. රයිට් මේක ලියාගත්තා එහෙනම් ඇති ලියමු. අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාවය පහත පරිදි වේ. අංශක සහ රේඩියන් අතර සම්බන්ධතාවය පහත පරිදි වේ. අංශක 360ක් සමානයි රේඩියන් 2.5. අංශක 360ක් සමානයි රේඩියන් 2.5. තා පොඩි කතා ටිකක් මම ඔයාලට කිව්වොත් මෙන්න මේ රූප සටහන ඔයාලට මාක් කරන්න පුළුවන්. මෙන්න මේ ඡාපීය දුර A සිට B දක්වා තියෙන අපිට ඉස්සරහට ඕන වෙනවා ගණන් හදද්දී මේ පාඩමේදී වෘත්තචලිතදී වගේම භ්‍රමණ චලිත පාඩමේදී ඕන වෙනවා. A සිට B දක්වා තියෙන මෙන්න මේ ඡාපීය දිග S නම් මේ වෘත්තාකාර පථයේ ආරය R නම් ඔයාලා දන්නවද මේ ඡාපීය දුර ලේසියෙන් ගන්න පුළුවන් සමීකරණ? මම දන්නවා ඉතින් S සමානයි R θ. by θ ආදේශ කරන්න ඕන රේඩියන් වලින්. රූප සටහනේ මාක් කරගන්න කොහොමද? රූප සටහනේ මාක් කරගන්න. මාක් කරන්න මෙහෙම ලියමු. A සිට B දක්වා ඇති ඡාපීය දුර කැපිටල් S ද එම වෘත්තාකාර පථයේ අරය සිම්පල් R ද නම්
සමීකරණය S සමානයි r theta S සමානයි r theta හරිද? ඒ ඔච්චරයි මට හඳුන්වා දීම යටතේ කෝණික විස්ථාපනය ගැන කියන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ මාතෘකාව අංක දෙක හැඳින්වීම. දෙවෙනි හැඳින්වීම දෝලන කාලය හෙවත් දෝලන කාලාවර්තය. දෝලන කාලය හෙවත් දෝලන කාලාවර්තය. දෙවෙනි හැඳින්වීම නේද? දෙවෙනි හැඳින්වීම දෝලන කාලය හෙවත් දෝලන කාලාවර්තය. සංකේතය කැපිටල් T. දෝලන කාලය හෙවත් දෝලන කාලාවර්තය සංකේතය කැපිටල් T. හරි ලේසියි. මොකක්ද මේ දෝලන කාලයක් නැත්නම් දෝලන කාලාවර්තයක් කියලා කියන්නේ? මෙන්න වස්තුවක් එතන වෘත්ත චලිතය කියලා වල සලකන්න. මෙන්න වෘත්ත චලිතයේ කේන්ද්‍රය. ඊතර වස්තුව ඒ වලින් පටන්ගෙන මේ පැත්තට හරියටම රවුමක් ගිහිල්ලා ආපහු මෙතෙන්ට එනවා. තේරුණාද? ඒ වලින් පටන් ගත්ත වස්තුව රවුමක් ගාලා හරියටම ඒ වලට එනවා ආපහු. අන වස්තුවට සම්පූර්ණ වටයක් යන්න ගත වන කාලයට තමයි අපි කියන්නේ දෝලන කාලාවර්තය කියලා. නැත්තම් දෝලන කාලය කියලා. එහෙනම් කියන්නේ මොකද දෝලන කාලය කියලා කියන්නේ? වෘත්ත චලිතයේ දෙන වස්තුවකට සම්පූර්ණ වට එකක් ගමන් කිරීම සඳහා ගත වන කාලයයි. අය තවත් කියන්න මොකද දෝලන කාලාවර්තයක් කියන්නේ? වෘත්ත චලිතයේ දෙන වස්තුවකට සම්පූර්ණ වට එකක් ගමන් කිරීම සඳහා ගත වන කාලයයි. ඉතින් දෝලන කාලය කියන්නේ කාලයක්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මෙයාගේ ඒකක සහ මාන ගැන බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ මාන කාලය මාන වන ඊටම සමාන වෙන්න ඕන. මෙයාගේ ඒකක දන්නවා කාලයක් නේ. ඒ නිසා තප්පර වෙන්න ඕන. රයිට්. රූපසරණක් ඕනේ. අපි ඊළඟ හැඳින්වීම මෙහෙම ලියමු. වෘත්ත චලිතයේ දෙන වස්තුවකට සම්පූර්ණ වට එකක් ගමන් කිරීම සඳහා වෘත්ත චලිතයේ දෙන වස්තුවකට සම්පූර්ණ වට එකක් ගමන් කිරීම සඳහා ගතවන කාලය දෝලන කාලය හෙවත් දෝලන කාලාවර්තය ලෙස හඳුන්වයි. දෝලන කාලය හෙවත් දෝලන කාලාවර්තය ලෙස හඳුන්වයි. ඊළඟ පෙළේ දෝලන කාලයේ මාන කැපිටල් T. දෝලන කාලය ඒකක තප්පර. එහෙනම් මතකයි නේද මොකද්ද දෝලන කාලයක් කියන්නේ? සම්පූර්ණ වට එකක් කියන්න ගත වෙන කාලයට. එහෙනම් ඊළඟ හැඳින්වීම තුන්වෙනි හඳුන්වා දීමට කියනවා. තුන්වෙනි හඳුන්වා දීම තමයි භ්‍රමණ සංඛ්‍යාතය. භ්‍රමණ සංඛ්‍යාතය කියොත් සංකේතය F. භ්‍රමණ සංඛ්‍යාතය. රයිට් කියලා බලන්න මොකද්ද භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ? හරිම ලේසි. දැන් දෝලන කාලය කියන්නේ සම්පූර්ණ වටයක් යන ගත වන කාලයනේ. භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ තප්පර එකකදී යන වට සංඛ්‍යාව. කොච්චරද? එක තප්පරයකදී යන වට සංඛ්‍යාව. හිතන්න මම ඔයාලට නිකවට කිව්වොත් මෙයා තප්පර දෙකකදී මේ වෘත්ත චලිතයේ දෙන වස්තුව තප්පර දෙකකදී වට හතරක් කරගෙනවා කියලා. එහෙනම් එක තප්පරයකදී වට කීයක් යනවා? එක තප්පරයකදී වට ගන්නවා මේ පැත්ත දෙකෙම දෙන එහා පැත්ත දෙකෙම දෙන වට දෙකයි. නෑ එක තප්පරයකදී යන වට සංඛ්‍යාවට තමයි කියන්නේ මොකක් කියලාද? භ්‍රමණ සංඛ්‍යාතය. එහෙනම් අපෝතාවක් කියන මොකද්ද භ්‍රමණ සංඛ්‍යාතයක් කියලා කියන්නේ? අයවතාවක් කියන මොකද්ද භ්‍රමණ සංඛ්‍යාතයක් කියලා කියන්නේ? ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව. අපෝතාව මොකද්ද භ්‍රමණ සංඛ්‍යාතය කියන්නේ? ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව. රයිට්. අර්ථයක් කොහොමද? භ්‍රමණ සංඛ්‍යාතය සංකේතය සිම්පල් F.
අර්ථ දක්වමු. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව එහි භ්‍රමණ සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. එහි භ්‍රමණ සංඛ්‍යාතය ලෙස හඳුන්වයි. හරි. ඔබට එකවට කියන්න මෙන්න වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් තියෙනවා. හරිද? මම අහන ප්‍රශ්න පොඩ්ඩක් නිකන් හිතේ කල්පනා කරලා මෙන්න වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක් තියෙනවා. එන කේන්ද්‍රය. මෙන්න මේ වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවේ ආවර්ත කාලය තත්පර 2යි කියලා මම කිව්වොත් ඒකේ තේරුම මොකක්ද? මම කියනවා මෙන්න මේ වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවේ ආවර්ත කාලය තත්පර 2යි කියලා. මොකක්ද මේ ආවර්ත කාලය තත්පර 2යි කියන එකේ තේරුම? ඒ තමයි මෙන්න මේ වස්තුවට සම්පූර්ණ වටයක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද? තත්පර 2ක් නේ. ආවර්ත කාලය කියන්නේ සම්පූර්ණ වටයක් යන ගත වෙන කාලය. නම් කියන වස්තුවක ආවර්ත කාලය තත්පර 2යි. එහෙනම් ඒගොල්ලෝ දන්නවා සම්පූර්ණ වටයක් යන්නේ කියන්නේ තත්පර 2ක් ගත වෙනවා. සම්පූර්ණ වටයක් යන තත්පර 2ක් ගත වෙනවා. ඒ මම වාට කිව්වොත් වස්තුවක ආවර්ත කාලය තත්පර x වේ. මොකක්ද ඒකේ තේරුම? ආ කියන්නේ මේ වස්තුවට සම්පූර්ණ වට එකක් යන ගත වෙන කාලය x. මම වාට කියනවා ළමයි වස්තුවක ආවර්ත කාලය කැපිටල් T. මොකද්ද වස්තුවක ආවර්ත කාලය කැපිටල් T කියන එකෙන් තේරෙන්නේ? එක් වටයක් ගමන් කිරීමට ගත වන කාලය. එක් වටයක් ගමන් කිරීමට ගත වන කාලය කැපිටල් T කියලා නේද එකකින් කියවෙන්නේ. මම කිව්වොත් වස්තුවක ආවර්ත කාලය T කියලා. ඒකෙන් තේරෙන්නේ එක වටයක් යන්න ගත වන කාලය කැපිටල් T. එහෙනම් මම නිකමට අහනවා. ඒ නිසා T කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව කොච්චරද? නිකමට කියන්නකෝ. එක වටයක් යන්න ගත වෙන්නේ T කාලයක් නම් T කාලයකදී වට කීයක් යනවද? හරි ලේසියි. එක වටයක් යන්නේ T කාලයකදී නම් T කාලයකදී යන්නේ වට කීයද? 1යි. එහෙනම් 1යි වට කියලා ලිව්වත් කමක් නැහැ. ඔහොම කිව්වත් කමක් නැහැ. එහෙනම් T කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව 1යි. හේතුව එක් වටයක් යන ගත කරන කාලේ T නේ. එක වටයකට යන්නේ T නම් T කාලයකදී යන්නේ වට 1යි. හරිනේ? හරියට නිකන් මේ වගේ නේද? මාළු පාන් එකක් රුපියල් 30යි. මාළු පාන් එකක් කීයද? රුපියල් 30යි. මම අනිත් පැත්තට රුපියල් 30කට ගත හැකි මාළු පාන් සංඛ්‍යාව කොච්චරද? කීයද? 2ක්ද? 3ක්ද? නෑ 1යි. එහෙනම් එක වටයක් යන්න ගත වන කාලය T. එහෙනම් T කාලයකදී යන වට සංඛ්‍යාව 1යි. හරිනේ? හරිනේ? right. එහෙනම් මට කියන්නකෝ. එම නිසා T කාලය වෙනකොට ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව කොච්චරද? ඒකීය කාලය මෙතන T කාලය ඒකීය කරන්න T ගෙන් බෙදනවා. එහෙනම් එහා පැත්තට T ගෙන් බෙදුණානේ T ගෙන් බෙදුනොත් 1යි. ඒක නිසා තමයි ඒකීය කිව්වේ. එහෙනම් මේ පැත්තට කියන T. ඉතින් ඔයාලා දන්නවනේ ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව කියන්නේ කවුද? බලන්න උඩින් තියෙන අර්ථ දක්වලා. ඒකීය කාලයකදී ගමන් ගන්න වට සංඛ්‍යාවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? කොහොමද උදව් කරන්න? භ්‍රමණ සංඛ්‍යාතය. එහෙනම් භ්‍රමණ සංඛ්‍යාතය නේද? මේ සම්පූර්ණ වගන්තිය තේරුම මේකනේ. ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතයනේ. එහෙනම් භ්‍රමණ සංඛ්‍යාතය F නම් F සමානයි 1ට T. මෙන්න ඊළඟ සමීකරණය. F සහ T අතර සම්බන්ධතාව. රයිට් මේ වලියොද ඊළඟ පේලියෙන් උපසටහන් ඕන ඊළඟ පේලියෙන් නිකම්ම මෙහෙම ලියන්න. වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක
දෝලන කාලාවර්තය හෙවත් ඕකටම කියනවා ආවර්ත කාලය. දෝලන කාලාවර්තය හෙවත් ආවර්ත කාලය කියලත් කියනවා. හරිද? ආවර්ත කාලය කැපිටල් T යයිද එහි භ්‍රමණ සංඛ්‍යාතය සිම්පල් F යයිද සිතමු. එහි භ්‍රමණ සංඛ්‍යාතය සිම්පල් F යයිද සිතමු. දැන් පුළුවන් නේද මේ විදිහට ලියාගන්න. බෝඩ් එක දිහා බලන්න නැතුව බලන්න. එක් වටයක් ගමන් කිරීමට ගත වන කාලය සමානයි t. එම නිසා t කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව සමානයි 1යි. එම නිසා ඒකීය කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව සමානයි 1ට t. ඒකීය කාලයකදී ගමන් ගන්න වට සංඛ්‍යාවට තමයි කියන්නේ භ්‍රමණ සංඛ්‍යාතය. එහෙනම් සමීකරණයක් වෙනවා භ්‍රමණ සංඛ්‍යාතය f සමානයි 1ට t. සමීකරණය ගන්න. හරිද? එහෙනම් මට භ්‍රමණ සංඛ්‍යාතය එකක සහ මාන හොයලා දෙන්න. f ගේ එකක සහ මාන. f ගේ ඒකක සහ මාන. f ගේ ඒකක සහ මාන. හොයලා දෙන්න බලන්න. අරලෙසි භ්‍රමණ සංඛ්‍යාත f නම් f සමානයි 1ට t නේ. f සමානයි 1ට t නිසා අපිට ලේසියෙන් f ගේ මාන හොයන්න තිබුණා. f ගේ මාන සමානයි 1ට t ගේ මාන. එහෙනම් සුළු කරොත් t ඍණ 1යි. f ගේ එකක හොයන්න තිබුණා. මම මෙතනින් හොයන්නේ. f ගේ එකක සමානයි 1ට t. එහෙනම් 1ට s නේ t කාලයනේ. කාලයමයි තප්පරවලින්. එහෙනම් කොච්චර තප්පරයට හැබැයි ඇත්තට ගොත් ඒ උඩ තියෙන වට සංඛ්‍යාවක්. ඒක නිසා අපි මේක ඇත්තටම පාවිච්චි කරනවා තත්පරයට වට කියලා. REV කිව්වේ වට. තත්පරයට වට. එක තත්පරයකදී වට කීයක් යනවද කියන එක. තත්පරයට වට. REV S වෙන එකයි. හරිද? ගණන් හදද්දි තත්පරයට නැතුව මිනිත්තු වලින් දෙන්න පුළුවන්. මිනිත්තුවට වට. මිනිත්තුවට කිව්වොත් තමයි RPM revolution per second. කිව්වොත් තත්පරයට වට. revolution per minute කිව්වොත් මිනිත්තුවට වට. RPM කියන්නේ ඒකට නේද? RPM මීටර්. ඒතර අපි සම්මත එකකේ තියෙන්නේ අපි තත්පරයට. ඒතර මිනිත්තු වලින් දුන්නොත් ඒක තත්පර බවට පරිවර්තනය කරගන්න තමන් දැනගන්න ඕන ගණන් හදද්දි. හරිද? මම ඔය කතා කරේ භ්‍රමණ සංඛ්‍යාතය ගැන. එහෙනම් ඊළඟ හඳුන්වා දීමට එමුනේ. ඊළඟ හඳුනාදීම කෝණික ප්‍රවේගය. ඊළඟ හඳුන්වාදීම කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කිව්වොත් සංකේතය ඔමෙගා. W කරලියනවා කියලා ඔමෙගා. කෝණික ප්‍රවේගය ඔමෙගා. ඉතින් හරිය ලේසියි. මොකක්ද කෝණික ප්‍රවේගය කියලා කියන්නේ? කෝණික ප්‍රවේගය කියනවා කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. මොකද්ද කෝණික ප්‍රවේගය කියන්නේ? කෝණික ප්‍රවේගය කියලා කියනවා කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව. කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව නම් ඒ කියන්නේ ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය. දැන් අපිට සමීකරණයක් විදිහට ලියුවොත් ලියන්න තිබුණා කෝණික ප්‍රවේගය සමානයි කාටද? ඉරෙන් උඩ කෝණික විස්ථාපනය. බෙදීම ඉරෙන් යට කාලය. හරියට නම් මේ වගේ උද අර්ථ දැක්වීම. වස්තුවක වෘත්තචලිතයේ දෙන වස්තුවක
කෝණික විස්සාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව වෘත්ත චලිතය දෙන වස්තුවක කෝණික විස්සාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව කෝණික විස්සාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්සාපනය ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්සාපනය කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වයි. කෝණික ප්‍රවේගය ලෙස හඳුන්වයි. ඊළඟ පෙළෙන් එනම් සමීකරණය කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්සාපනයේ බෙදීම ගත වූ කාලය. හරිද? ඔයාලා හිතන්න මෙහෙම වෘත්ත චලිතය දෙන වස්තුවක් dt කාල සීමාවකදී සිදු කරන කෝණික විස්සාපනය d θ කියලා. මොකද dt කාල සීමාවකදී වස්තුවක් සිදු කරන කෝණික විස්සාපනය d θ කියලා හිතන්න. එහෙනම් මොකක්ද කෝණික ප්‍රවේගය කියන්නේ? එහෙනම් කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා කියන්නේ කෝණික විස්සාපනය කියන්නේ d θ. එහෙනම් d θ බෙදීම dt. මේක නේද? හරි ඊළඟ පෙළේ මෙහෙම ලියමු. වෘත්ත චලිතය දෙන වස්තුවක් dt කාල සීමාවක් තුළදී වෘත්ත චලිතය දෙන වස්තුවක් dt කාල සීමාවක් තුළදී සිදු කරනු ලබන කෝණික විස්සාපනය d θ නම් කෝණික විස්සාපනය d θ නම් අනිලංග පෙළෙන් අපිට සංකේත වලින් ලියලා තිබුණා කෝණික ප්‍රවේගය කියන්නේ ඔමෙගා එහෙනම් ඔමෙගා සමානයි d θ බෙදීම dt. හරිද? එහෙනම් දැන් ඔයක සමීකරණ දන්න නිසා ඔයාලට හොයලා දෙන්න පුළුවන් ඊළඟට කෝණික ප්‍රවේගයේ ඒකක සහ මාන හොයන්න බලන්න තනියම. කෝණික ප්‍රවේගයේ ඒකක සහ මාන. කෝණික ප්‍රවේගයේ ඒකක සහ මාන. ඔයාලා දන්නවද? ඒතර දැන් අපි ඔගේ ඒකක හොයලා පෙන්නන්නේ ඔයගොල්ලෝ ගණන් හදද්දී හැමතිස්සෙම ඔය ඒකකේ එන විදියට ආදේශ කරන්න ඕන, සුළු කරන්න ඕන. විවිධ ඒකක වලින් දුන්නොත් ඔය ඒකක එන විදියට පරිවර්තනය කරගන්න වෙනවා. මිනිත්තු වලින් දුන්නොත් නේද? ඒක පරිවර්තනය කරගන්න තමන් දැනගන්න ඕන. මොනවාද කෝණික ප්‍රවේගයක සමානාවේ? බලන්න මේවද කියලා. කෝණික ප්‍රවේගය ඔමෙගා සමානයි කාටද? d θ බෙදීම dt නිසා. එහෙනම් ඔමෙගාගේ මාන අපි ඉස්සෙල්ලම බලමු. θ කියන්නේ d θ කියන්නේ කෝණික විස්සාපන වෙනසක්. කෝණික විස්සාපනයකට මාන නැහැ. dt කියන්නේ කාල වෙනසක්වත් කාලයක්. ඒක නිසා කෝණික ප්‍රවේගයේ මාන වෙනවා t ඍණ එකක්. මොනවාද කෝණික ප්‍රවේගයේ ඒකක ඔමෙගාගේ ඒකක? දැන් d θ කියලා කියන්නේ කෝණික විස්සාපන වෙනසක්. කෝණික විස්සාපන වෙනසක් කියන්නේ කෝණික විස්සාපනයක්මයි රේඩියන් වලින් මනින්නේ. dt කියන්නේ කාල වෙනසක් කාලයක් තප්පර වලින් මනින්නේ. එහෙනම් මේ ඇරේ මුලට ගත්තා නම් තප්පරයට රේඩියන් නේද? තප්පරයට රේඩියන්. හරි දැන් ms ඍණ එක වගේනේ. තප්පරයට මීටර වගේම තමයි. හරි. එක හා සමාන දේවල් වලට පේන්න පටන් ගන්න. විතර කවුද කියන කෝණික ප්‍රවේගය ඔමෙගා කියන්නේ? එහෙනම් කෝණික ප්‍රවේගය ඔමෙගා කියන්නේ තවත් කතාවක් නෙමෙයි. මේ දෙක හරිනේ. ඒකකයි මානය ගත්තනේ. හරි. තවත් කතාවක්. කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා කියන්නේ d θ බෙදීම dt නේ. එතකොට වස්තුව කැරකෙන්නේ නියත කෝණික ප්‍රවේගයෙන් නම්. අන්න ලස්සන වචනයක්. වස්තුව කැරකෙන්නේ නියත කෝණික ප්‍රවේගයකින් නම් මේ d කුරෝන්නේ නැහැ. අන්න නියත කෝණික ප්‍රවේගයෙන් යන අවස්ථාවක ඔමෙගා සමානයි කාටද? θ බෙදීම t. හරස්කම් තවත් සමීකරණයක් θ සමානයි ඔමෙගා t. මේක හරියට s සමානයි vt වගේ නේද? මත s සමානයි vt භාවිතා කරන්නේ ඒකාකාර ප්‍රවේගයකදී. නැත්නම් θ සමානයි ඔමෙගා t පාවිච්චි කරන්නේ ඒකාකාර කෝණික ප්‍රවේගයකදී. ඊළඟ පෙළේ මෙහෙම ලියමු. ඔමෙගා සමානයි d θ බෙදීම dt හි
ඔමෙගා සමානයි d තීටා බෙදීම dt හි ඔමෙගා හෙවත් කෝණික ප්‍රවේගය නියත නම්. ඔමෙගා හෙවත් කෝණික ප්‍රවේගය නියත නම්. ඔමෙගා හෙවත් කෝණික ප්‍රවේගය නියත නම්. අනවාඩක අන්තිම ඊළඟ පෙළේ. නම් ඔමෙගා සමානයි නියතයි නම් d අකුර ඕනේ නැහැ. වෙනසක් නැහැ. හැම කාලයකදීම සිදු කරන විස්ථාපන එක සමානයි. වෙනස් වෙන විස්ථාපන නැහැ. නිසා d අකුර ඕනේ නැහැ. d θ වෙනුවට θ dt වෙනුවට t. එහෙනම් ඔමෙගා සමානයි θ බෙදීම t. හරස් සූත්‍රයේ විදොත් සම්මත සමීකරණේ θ සමානයි ඔමෙගා t. බලන්න කියලා. හරි නේද? හරි right. ඔන්න මම දක්වා සමීකරණ ටිකක් ගත්තා. දැන් මම හොඳට හම්බින්න පොඩි කතාවක්. ඔයාලා හිතන්න මෙන්න ප්‍රතිචලිතය දෙන වස්තුවක්. මෙන්න ප්‍රතිචලිතය දෙන වස්තුවක්. වෙන යාගේ කේන්ද්‍රය. කොහොමද? හරිද? මේ ප්‍රතිචලිතය දෙන මෙන්න වස්තුව. මේ වස්තුව මේ පැත්තට ප්‍රතිචලිතය දෙන්නේ ඔමෙගා කියලා කෝණික ප්‍රවේගයකින්. ඒතර මම කියනද මෙයාගේ ආවර්ත කාලය කැපිටල් T. මෙයාගේ භ්‍රමණ සංඛ්‍යාතය සිම්පල් f. ඔයගොල්ලෝ දන්නවා නම් ආවර්ත කාලය කැපිටල් T කියන එකේ තේරුම ආවර්ත කාලය කැපිටල් T කියන එකේ තේරුම මෙයාට එක වටයක් යන්න ගත කරන කාලය කොච්චරද? කැපිටල් T. එහෙනම් T කාලයකදී කොච්චර වට සංඛ්‍යාවක් යනවද? 1යි. එහෙනම් කියන්න එම නිසා T කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව කොච්චරද t කාලයකදී ගමන් ගන්නා වට සංඛ්‍යාව? 1යි වට. හරිද? 1යි වට කියන්නේ ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මෙතන තිබුණු වස්තුව සම්පූර්ණ වටයක් යනවා කියන කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියන එකනේ. ඒතකොට මේක නේද සිදු කරන කෝණික විස්ථාපනය වෙන්නේ. එතකොට නේද එක වටයක් යද්දි සිදු කරන කෝණික විස්ථාපනය කියන අංශක නම් 360ක්. පිළිගන්නව නේද? එක වටයක් යනවා කියලා කියන්නේ මෙතන මෙතෙන්ට යනවා කියන එක නේද? එතකොට මේ කේන්ද්‍රය ආපාතනය කරන කොහොනේ හරියටම කොච්චරද? අංශක 360ක්. එහෙමද? සම්පූර්ණ කරගවුවොත් එන්නේ අංශක 360ක් නේද කේන්ද්‍රය ආපාතනය කරන කොහොනේ. එතකොට මට ඊළඟ පේළිය යන තිබුණා එම නිසා ඔය වට එකක් නේද? වට එකක් යන ගත කරන කාලය කැපිටල් T. වට එකකදී සිදු කරන කෝණික විස්ථාපනය අංශක නම් 360යි. එම නිසා T කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය කොච්චරද? T කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය වෙන්නේ. නම් T කාලයකදී යන්නේ වට එකයි නම් වට එකක් ගමන් කිරීමේදී සිදු කරන කෝණික විස්ථාපනය තමයි T කාලයකදී කරන්නේ. එහෙනම් වට එකක් යද්දී සිදු කරන කෝණික විස්ථාපනය කියන්නේ අංශක නම් 360යි. ඒ කියන්නේ රේඩියන් නම් 2.5. හරිද? අංශක නම් 360යි රේඩියන් නම් 2.5. දැන් එහෙනම් කියන්න පුළුවන් එම නිසා ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය කියන්නකෝ බලන්න. එහෙනම් කොච්චරද ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය? එහෙනම් t කාලය ඒකීකරණ නම් දන්නවා t ගෙන් බෙදන්න වෙනවා. t ගෙන් බෙදුවොත් 1 වෙන්නේ ඒකීය වෙන්නේ. එහෙනම් මේ පැත්තත් t ගෙන් බෙදන්න ඕන. මේ පැත්ත අපි 2.5 තියෙනවා කියලා සලකමු. එහෙනම් 2.5 බෙදීම t. ඔකට ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය කියන්නේ චුට්ටක් බලන්න උඩ තියෙන නෝට් එකේ. ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය කියන්නේ කාටද? ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය කියලා කියන්නේ කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව නේද? එහෙනම් ඒකීය කාලයකදී සිදු කරන කෝණික විස්ථාපනය කියලා කියන්නේ කෝණික ප්‍රවේගයට නේද? එහෙනම් එම නිසා කෝණික ප්‍රවේගය ඔමෙගා සමානයි කාටද? 2.5 බෙදීම t නේද? මෙන්න ඔයාලගේ ඊළඟ සම්මත සමීකරණය ආවා. हमारे लिए अठारह इलाके पहले में वाले इलाके पहले में वाले इलाके पहले තේරුම් නැත්නම් චුට්ටක් වීඩියෝ එක ආයෙ දෙකන බලන්න. හරි කල්පනාවෙන් අහන් හිටියේ නැත්නම් මොකද්ද මම මේ කිව්වේ කියලා. රයිට් ඊළඟ පෙළේ මෙහෙම බලමු. ආවර්ත කාලය කැපිටල් T සහ
ආවර්ත කාලය කැපිටල් T සහ භ්‍රමණ සංඛ්‍යාතය සිම්පල් F වන පරිදි ආවර්ත කාලය කැපිටල් T සහ භ්‍රමණ සංඛ්‍යාතය සිම්පල් F වන පරිදි වස්තුවක් වෘත්ත චලිතයේ දෙන්නේ ඔමෙගා කෝණික ප්‍රවේගයකින් යයි සිතමු. හරි, දැන් උතර ආපහු එක සැරයක් බලන්න වීඩියෝ එක පුළුවන් නම් පස්සට දාගෙන බලන්න වල්ලි වෙලා තනියම බෝඩ් එක දිහා බලන් ලියන්න නැතුව තනියම ලියන්න. නැත්නම් පන්තියේදී හෙටම අහු වෙනවනේ. තමන් මේවා බලාගෙන ලියුවද නැද්ද කියන එකනේ. හරියට තේරුම් අරගෙන කෝණික ප්‍රවේගය සඳහා සමීකරණය ගන්න. ඔමෙගා සමාන 2π බෙදීම t. ඔයගන් ලියලා ගන්න. හරිද? එඩක් වැඩි කරගන්න තියලා හිතනවා. හරිද? රයිට්. අපි දැන් ෂොට්ටක් බලමුද? දැන් මෙතන පොඩි සම්බන්ධතාවයක් තියෙනවා මෙහෙම. කොහොමද තියෙන්නේ? ඔයාලා බලනවා මෙතන තියෙනවා ඔමෙගා සමානයි 2π බෙදීම t. ඕනනම් මට මේක මෙහෙම ලියන්න තිබුණානේ. ඕනනම් මට මේක නේද ඔමෙගා සමානයි 2π වතාවක් 1/t. ඒ බෙදීම t කියන එක ඈඩ් කරලා ලියුවොත් ලියන්න වෙන්නේ 1/t කියලා. නමුත් අපි දන්නවා පොඩ්ඩකට කලින් අපි හොයාගත්ත නේද 1/t කියන්නේ කාටද? භ්‍රමණ සංඛ්‍යාත f ට නේද? එහෙනම් බලන්නකො අපිට ගන්න තිබුණ නේද කෝණික ප්‍රවේගය තවත් සමීකරණයක්. එහෙනම් ඔමෙගා සමානයි කාටද? 2යි φ 1/t වෙනුවට f. පුළුවන් නේද? එහෙනම් මේ පටන් ගමුද? තවද ඔමෙගා සමානයි 2π බෙදීම t හි තවද ඔමෙගා සමානයි 2π බෙදීම t හි එහෙනම් ඔමෙගා කියන්නේ කාටද? 2π වතාවක් 1/t කියලා ඔක ලියන්න පුළුවන්. නමුත් 1/t සමානයි f කියලා අපි කලින් සමීකරණයක් ගත්ත f සමානයි 1/t ඔයාලට මතකද? එහෙනම් තව සමීකරණයක් එනවා ඔමෙගා සමානයි 2πf. ඒතර බලන්න කෝණික ප්‍රවේගය වන අපිට සමීකරණ දෙකක් තියෙනවා. ගණන් හදද්දී ආවර්ත කාලය දුන්නොත් මේ සමීකරණය ගන්න. භ්‍රමණ සංඛ්‍යාතය දුන්නොත් මේ සමීකරණය ගන්න. හැබැයි භ්‍රමණ සංඛ්‍යාතය දුන්නොත් මතක තුකල ගන්න වෙන්නේ කවුද? භ්‍රමණ සංඛ්‍යාතය තත්පරයට වට වෙන්න ඕන. ගොඩක් දුරට ගණන් වල දෙන්නේ මිනිත්තුවට වට කියලා. ඒක කන්වර්ට් කරගන්න තමන්ට පුළුවන් වෙන්න ඕන. හරිද? ඔමෙගා සමානයි 2πf. අට අපි වෘත්ත චලිතය හා සම්බන්ධ හඳුන්වා දීම වල හිටියේ. ඒතර මේ දක්වා අපි කෝණික ප්‍රවේගයත් එක්ක හඳුන්වා දුන්නා. එහෙනම් ඊළඟ මාතෘකාව පරිධියට ස්පර්ශී ප්‍රවේගය. ඊළඟ හඳුන්වා දීම. පරිධියට ස්පර්ශී ප්‍රවේගය. ඇලයිරක් රේඛීය ප්‍රවේගය. පරිධියට ස්පර්ශී ප්‍රවේගය ඇලයිරක් රේඛීය ප්‍රවේගය. මොකද මාතෘකාව පරිධියට ස්පර්ශී ප්‍රවේගය. පරිධියට ස්පර්ශී ප්‍රවේගය. මේකටම කියනවා රේඛීය ප්‍රවේගය. සංකේතය v. ඊතන වස්තුවක් වෘත්තාකාර පතයක ගමන් කරනකොට ඔයාලා දන්නවද? මෙන්න වස්තුවක් තියෙනවා මෙතන. හරිද? මේ වස්තුව මෙයාගේ කේන්ද්‍රය. O කියලා කේන්ද්‍රය. මෙයා මේ වෘත්තාකාර පතේ ඔමෙගා කියලා කෝණික ප්‍රවේගයකින් කැරකෙනකොට ඔයාලා දන්නවද මෙයාට තියෙනවා මේ පරිධියට අපි ස්පර්ශ මේ ලක්ෂ්‍යදී පරිධියට ස්පර්ශකයක් යනකොට මෙහෙම නේද ස්පර්ශකයක් යන්නේ. මෙන්න මේ ස්පර්ශකයේ දිශාවට යොමු වෙච්ච ප්‍රවේගයක්. මේ ස්පර්ශකයේ දිශාවට යොමු වෙච්ච ප්‍රවේගයක් තියෙනවා. v කියන. හරි, එයා ගමන් කරමින් ඉද්දී අපි යන්නොත් ස්පර්ශකයක්. පරිධියට ස්පර්ශකයක් යනකොට අන්නේ ස්පර්ශකයේ දෙසට යොමු වෙච්ච ස්පර්ශකයේ ඔස්සේ යොමු වෙච්ච ප්‍රවේගයක් තියෙනවා.
අන්නේ ප්‍රවේගයට තමයි අපි කියන්නේ පරිධියට ස්පර්ශී ප්‍රවේගය කියලා. මම මේකේ හරියට ස්පර්ශකයක් කරනකොට මෙහෙම හරියට කොහොමද වස්තුවක් පෘථචලිතයේ දෙනකොට ඒ වස්තුවට පරිධියට ස්පර්ශීයව පවතින ප්‍රවේගයක් අන්නේ පවතින ප්‍රවේගයට කියනවා පරිධියට ස්පර්ශී ප්‍රවේගය. බලන්න මේ පරිධියට ස්පර්ශී ප්‍රවේගය හැම තිස්සෙම එයාගේ අරයට ලම්බකයි. මේ අරේ නේද? අරයයි පරිධියට ස්පර්ශී ප්‍රවේගය එකකට ලම්බකයි. මේ අරය. ඒතර අපි දැනගන්න ඕන මේ පරිධියට ස්පර්ශී ප්‍රවේගයයි කෝණික ප්‍රවේගය අතර සම්බන්ධය. කෙලින්ම සමීකරණ දෙන්න තියෙන නේද? පරිධියට ස්පර්ශී ප්‍රවේගය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්ධ වෙනවා v සමානයි r ඔමෙගා. ඒක මාතෘකාව ලියාගත්තා නේද? රූප සටහන දාගන්න ඉස්සරහින් නෝට් එක දෙන්න. රූප සටහන දාගන්න. හරි. දාලා මෙහෙම ලියමු. වස්තුවක් වෘත චලිතයක වස්තුවක් වෘත්තාකාර පතයක කිසියම් කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වෙමින් පවතින විට එම මොහොතේදී පරිධියට ස්පර්ශීයව රේඛීය ප්‍රවේගයක් පවතී. එය පරිධියට ස්පර්ශී ප්‍රවේගය ලෙස හඳුන්වයි. ඊළඟ පේන ලියමු. සෑම විටම පරිධියට ස්පර්ශී ප්‍රවේගය අරයට ලම්බක වේ. සෑම විටම පරිධියට ස්පර්ශී ප්‍රවේගය අරයට ලම්බක වේ. හරි. ඒක හොඳ මතක තියාගන්න දින විදිය. කරගෙන දිශාවට අදාළව තමයි ස්පර්ශකයේ දිශාව තීරණය වෙන්නේ. අනිවාර්යයෙන්ම ස්පර්ශකය යනකොට අරයට ලම්බක වෙන්නේ කොහොමද? ඒ නිසා ඔක හොඳ මතකයක් තියෙනවා. එහෙනම් ඊළඟ පෙළේ මෙහෙම ලියමු. වස්තුව ගමන් ගන්නා වෘත්තාකාර පතේ අරය සිම්පල් r යයිද එවිටෙහි කෝණික ප්‍රවේගය ඔමෙගා සහ පරිධියට ස්පර්ශී ප්‍රවේගය v නම් අන්නවල කිරීම සමීකරණ තියෙනවා v සමානයි r ඔමෙගා. හරි නේද? right. ඔක තමයි අපි කතා කරලා තිබුණේ ඊළඟ හඳුන්වා දීම. ඒ තමයි පරිධියට ස්පර්ශී ප්‍රවේගය නැත්නම් රේඛීය ප්‍රවේගය කියලා කියනවා. right. එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව කෝණික ත්වරණය සහ රේඛීය ත්වරණය. දැන් පරිධියට ස්පර්ශී ත්වරණය. මාතෘකා දෙකම එකට ගමු. ඔය ලේසි අපිට කියලා දෙන්න. කෝණික ත්වරණය කිව්වොත් සංකේතය ඇල්ෆා සහ පරිධියට
ස්පර්ශී ත්වරණය. පරිධියට ස්පර්ශී ත්වරණය. තොරණ සාමාන්‍ය සිම්පල් ඒ පාවිච්චි කරන එක පරිධියට ස්පර්ශී ත්වරණය කියනවා තවත් තමයි රේඛීය ත්වරණය. සිම්පර්ශයක් නෑ. හොඳ ලස්සන වචනේ තමයි පරිධියට ස්පර්ශී ත්වරණය. දෙන්නේ ගැන අපි කතා කරන්නේ. ඔයාලා නිකමට හිතන්න මෙන්න වෘත්තචලිතය දෙන වස්තුවක එයා ගමන් ගන්න වෘත්තාකාර පතේ. වෘත්තචලිතය දෙන වස්තුවක් එයා ගමන් ගන්න වෘත්තාකාර පතේ තමයි මේ තියෙන්නේ. මෙන්න පතේ කේන්ද්‍රය O. හරිද? ඔයගොල්ලෝ හිතන්න ඉස්සෙල්ලාම වස්තුව තියෙනවා මෙතන. හරි ඉස්සෙල්ලාම මම මෙහෙම කරන්න ඉස්සෙල්ලාම වස්තුව තියෙනවා මේ ලක්ෂ්‍යය. හරිද? මේ ලක්ෂ්‍යය කියනකොට වස්තුවේ කෝණික ප්‍රවේගය ඔමෙගා 1. අපිට බලාගෙන බලමු උතන තිබුණේ. එතකොට මේ වෙලාවේ තියෙන පරිධියට ස්පර්ශී ප්‍රවේගය තියෙන මේ පැත්තට නේද? කොහොමද දැන් ඉන්නවනේ පරිධියට ස්පර්ශී ප්‍රවේගය. අන්න මේ වෙලාවේ තියෙන පරිධියට ස්පර්ශී ප්‍රවේගය v1. ඔයාලා දන්නවද මෙයා මේ පැත්තට කෝණික ත්වරණයකින් ගමන් ගන්නවා. මෙයා මේ පැත්තට කෝණික ත්වරණයකින් ගමන් ගන්නවා. ඊළඟ මොහොතේදී වෙන්නේ වස්තුව මෙතෙන්ට නේ. ඊළඟ මොහොතේදී වෙන්නේ වස්තුව එවි මෙතෙන්ට. වස්තුව එවි මෙතෙන්ට. වස්තුව මෙතෙන්ට නකොට වස්තුවේ කෝණික ප්‍රවේගය ඔමෙගා 2 කියලා අපි හිතමු. එතකොට මෙයා නේද අරය වෙන්නේ. ඒතර මේ පැත්තට පරිධියට ස්පර්ශී ප්‍රවේගය මාක් කරන්න ගියොත් මෙයා නේද පරිධියට ස්පර්ශී ප්‍රවේගය වෙලාවේ v2 වෙන්නේ. මෙතන ලම්බකයි. මම ඔයාලට කිව්වොත් මේ වෙලාවේ වෙන්නේ මෙහෙමයි වෙන්නේ ඔමෙගා 1 ගියාට වඩා ඔමෙගා 2 ගියාගේ විශාලයි. ඔමෙගා 1ට වඩා ඔමෙගා 2 විශාලයි කියලා කියන්නේ වස්තුවේ කෝණික ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. ඉතින් v සමානයි r ඔමෙගානේ. නේද? v සමානයි r ඔමෙගානේ. වස්තුව මෙතනලා මෙතෙන්ට ආව කියලා r වෙනස් වෙන්නේ නැහැනේ. ඒතර v සමානුපාතික වෙන්නේ ඔමෙගාටනේ. ඔමෙගා එන්නේ වැඩි වෙනවා නම් ප්‍රවේගයත් එන්නේ වැඩි වෙනවා නේ. කියන්නේ v1ට වඩා v2 විශාල වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මෙයාට අර මම කිව්ව පරිධියට ස්පර්ශීයව තියෙන ත්වරණයක් නේද තියෙන්නේ. ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා කියන්නේ මෙයාට පරිධියට ස්පර්ශීයව මේ මොහොතේ තියෙන්නේ ත්වරණයක් නේද. මෙයාගේ කෝණිකව සැලකුවොත් කෝණික ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවානේ. ඔමෙගා 1 සිට ඔමෙගා 2 දක්වා කෝණික ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙයාට තියෙන කෝණික ත්වරණයක්. හරිම ලේසියි. ඒතර කෝණික ත්වරණය කියලා කියන්නේ නම් කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. නේද? මොකද කෝණික ත්වරණය කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඉස්සලා හංගින්න මම නෝට් එක දෙන්නම්. කෝණික ත්වරණය කියන්නේ කාටද? කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. නම් ඊළඟ උඩට කෝණික ප්‍රවේගය ඊළඟ යනට ගත වූ කාලය. කියන්නේ කෝණික ත්වරණය ඇල්ෆා නම් ඇල්ෆා සමානයි කෝණික ප්‍රවේග වෙනස කියන්නේ නම් ඔමෙගා 2 රින ඔමෙගා 1. මේකට ගලපෙන්න අපි ගත්තොත් නේ ඔමෙගා 2 රින ඔමෙගා 1. අපි කියමු මෙතන මෙතෙන්ට යන්න ගතවන කාලය dt කියලා. බෙදීම dt. අපිට සමීකරණයක් ගන්න දෙනවා නම් ඇල්ෆා සමානයි කාටද මේ කෝණික ප්‍රවේග වෙනසක් නේද d ඔමෙගා බෙදීම dt. මොනක සම්මත සමීකරණය. ඔතන ඔයාලට පුළුවන් ඇල්ෆාගේ එකක සමානව හොයන්න නේ. දැන් අපි මෙහෙම ලියන්න පටන් ගමු. ලියලා ගමු ඊට කතා කරමු. මාතෘකාව ලියාගත්ත නේද? මේ රූප සටහන සයිඩ් එකේ හොඳ පැහැදිලිව දාගන්න. මම නම් පාට කීපයක් පාවිච්චි කරලා පේන්න ඕන නිසා. මේ රූප සටහන පැහැදිලිව දාගන්න. මම මෙතන A ලක්ෂය කියලා නම් කරන්න, මෙතන B ලක්ෂය කියලා නම් කරන්න. රූප සටහන විතරක් දාගන්න. හරිද? රයිට්. මෙහෙම ලියමුද? රූප සටහන දාගත්තා නේද? මෙහෙම ලියමුද? මෙහෙම ලියමු. වෘත්තචලිතයක යෙදෙන වස්තුවක් කැපිටල් A ලක්ෂයේ පවතින විට ඒ කෝණික ප්‍රවේගය ඔමෙගා 1 යයිද
එහි කෝණික ප්‍රවේගය ඔමෙගා 1 යයිද එවිට පරිධිර ස්පර්ශී ප්‍රවේගය v1 යයිද සිතමු. එවිට පරිධිර ස්පර්ශී ප්‍රවේගය v1 යයිද සිතමු. කැපිටල් A ලක්ෂයේ තිබූ එම වස්තුව dt කාල සීමාවකදී B ලක්ෂය කරා පැමිණෙන්නේ යයිද එවිටෙහි කෝණික ප්‍රවේගය ඔමෙගා 2 සහ පරිධිර ස්පර්ශී ප්‍රවේගය v2 යයිද සිතමු. පරිධිර ස්පර්ශී ප්‍රවේගය v2 යයිද සිතමු. ඊළඟ පේලියෙන් දාන්න ඔමෙගා 1ට වඩා ඔමෙගා 2 විශාල නම් වස්තුව ගමන් කරන්නේ කෝණික ප්‍රවේගය වැඩි කරගනිමින් වේ. එනම් කෝණික ත්වරණයකින් වේ. ඊළඟ පේලියෙන් කෝණික ත්වරණය යනු කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය හෙවත් ඒකීය කාලයකදී ඇතිවන කෝණික ප්‍රවේග වෙනසයි ඊළඟ පිළිගෙන මෙහෙම ලියමු වචනක් නේද? කෝණික ත්වරණය සමානයි කෝණික ප්‍රවේග වෙනස බෙදීමගත වූ කාලය. තිරූප සරණ දිහා බලන සංකේත ආදේශකතුමා කෝණික ත්වරණයට කියන අපි ඇල්ෆා. එහෙනම් ඇල්ෆා සමානයි වැඩි කෝණික ප්‍රවේගය. මෙයානේ නම් කෝණික ප්‍රවේග වෙනස කියන්නේ ඔමෙගා 2 ඍණ ඔමෙගා 1 බෙදීම ගත වෙච්ච කාල වෙනස dt. ඉතින් ඔය ඔමෙගා 2 ඍණ ඔමෙගා 1 කියන්නේ ඔමෙගා වෙනසක්. ඒ නිසා ඔන්න සමීකරණය ගන්න තිබුණා ඇල්ෆා සමානයි d ඔමෙගා බෙදීම dt. හරිද? එහෙනම් අතන දැන් ඇල්ෆාගේ එකකයි මානයි හොයලා දෙන්නකො ඉස්සෙල්ලා. ඇල්ෆා හි එකක සමානයි. ඇල්ෆා හි ඒකක සමාන. මොනවාද ඇල්ෆාගේ ඒකක සමාන? ඔයාලා දන්න ඇල්ෆා සමානයි d ඔමෙගා බෙදීම dt නේද? එහෙනම් ඇල්ෆාගේ මාන වෙනවා ඔමෙගාගේ මාන. මතකද ඔමෙගාගේ මාන උනේ t ඍණ 1යි. බෙදීම වෙනසකට මාන නැහැනේ. t කියන්නේ කාලයක් t. එහෙනම් මෙයත් ඉරින් උඩට ගියා නම් මාන t ඍණ 2යි. ඇල්ෆාගේ ඒකක වෙනවා මොනවාද? d ඔමෙගා කියන්නේ ඔමෙගාගේ ඒකකම නේද? මොනවාද ඔමෙගාගේ ඒකක? තත්පරයට රේඩියන් බෙදන්න වෙනවා. dt කියන්නේ තත්පර වලින්. එහෙනම් මොනවද එන්නේ? තත්පර වර්ගයට රේඩියන්. rad s ඍණ 2යි. හරිද? right. ඊළඟ පෙළින් ආපහු නෝට් එක ලියමු. අපෝලියමු ඊළඟ පෙළින් මෙවනේ v සමානයි r ඔමෙගා e නැත්නම් v සමානයි r ඔමෙගා 90 ඉතිරිය වස්තුව a සිට b දක්වා පැමිණීමේදී
වස්තුව A සිට B දක්වා පැමිණීමේදී R නියත නිසා එහෙනම් මෙයා නියතයක් නේද? එහෙනම් V සමානයි K වතාවක් ඔමෙගා. K නියතයි කරොත් V සමානුපාතිකයි ඔමෙගා V ලියගන්න. V සමානයිනේ R නියතයිනේ K ඔමෙගා. එහෙනම් V සමානුපාතිකයි ඔමෙගා V. එහෙනම් එම නිසා මොකද්ද වෙන්න ඕනේ? එම නිසා ඔමෙගා 1ට වඩා ඔමෙගා 2 විශාල නිසා නේද? අපි දන්නවනේ ඔමෙගා 1ට වඩා ඔමෙගා 2 විශාලයි කියලා. එහෙනම් ඔමෙගා 1ට වඩා ඔමෙගා 2 විශාලයි නම් V1ට වඩා V2 විශාල වේ. අනුලෝම සම්බන්ධයක් නේද? අරයා වැඩි වෙනවා නම් මෙයාත් වැඩි වෙනවා. අරයා වැඩි වෙනවා නම් මෙයාත් වැඩි වෙනවා. මෙයා වැඩි වෙනවා නම් අරයා වැඩි වෙනවා. එහෙනම් ඔමෙගා 1ට වඩා ඔමෙගා 2 විශාල නිසා V1ට වඩා V2 විශාල වේ. එනම් වස්තුවේ පරිධිර ස්පර්ශී ප්‍රවේගය වැඩි වෙමින් ගමන් කරයි. එනම් වස්තුවේ පරිධිර ස්පර්ශී ප්‍රවේගය වැඩි වෙමින් ගමන් කරයි. එනම් පරිධිර ස්පර්ශී ත්වරණයකින් ගමන කරයි. ඊළඟ පෙළේ ලියන එම පරිධිර ස්පර්ශී ත්වරණය සිම්පල් A නම් මාක් කරලා තියෙනවා අපි. එම පරිධිර ස්පර්ශී ත්වරණය සිම්පල් A නම් සහ එම මොහොතේ කෝණික ත්වරණය ඇල්ෆා නම් දන්නවද මේ දෙන්න අතර තියෙන සම්බන්ධය? A සමානයි R ඇල්ෆා V සම්බන්ධ සමීකරණයක්. කවුද මේකේ R කියන්නේ? මෙන්න මේ අරය මාක් කරගන්න ඕනේ. ඇල්ෆා නම් A සමානයි R ඇල්ෆා V. ඔන්න රේඛීය ත්වරණයයි නැත්නම් පරිධිර ස්පර්ශී ත්වරණයයි කෝණික ත්වරණය අතර තියෙන සම්බන්ධය. ඒ ඔක්කොම ඕනනවා බ්‍රහ්මණ ශෛලිත ගණන් හදන්න ගියාම. ඒ නිසා හොඳ කල්පනාවෙන් තියරටි එක ඉගෙන ගමු. ඊට අපිට පන්තියේදී ගණන් හදන්න තියෙන්නේ. තියරටි එක හොඳට ඔළුවට දාගන්න. මේකේ තව තියරි කොටසක් තියෙනවා. අපි ඒක ෆිසිකලි බලමු. දැන් මේ දක්වා තියරටි එක තමයි මට ඔයාලට නෝට් එකේ ලියව ගන්න ඕනකම තිබුණේ. පන්තියේ වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. නම් මේක හොඳට බලා ගන්න. ඊට පන්තියේදී මම වෙන මේක එක්කෙනාගෙන් අහනවා. දෝලන කාලය අනු කුමක්ද? භ්‍රමණ සංඛ්‍යාතය අනු කුමක්ද? උත්තර දෙන්න. ඇස් වෙලා ඉන්න මයික් එක තමන්ගේ ළඟට ලැබෙවි. එකකින් කියන්න වෙනවා. සහොඳට පාඩම් කරගන්න. නෝට් එකේ අන්ත විද්‍යාව පොතේ හරියට ලියලා තියෙන්න ඕන පැහැදිලිවම. අපිට ඊට පස්සේ හෙට දවසේ